අයිබෝවන් අද අපි උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයට අදාළ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳව මේ වීඩියෝ පටය මගින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ආර්ථික විද්‍යාව උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ආයන්න උපකොටසේ 8 වන ප්‍රශ්නය සකස් වෙන්නේ බොහෝ විට අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධ ලකුණු 20ක අභ්‍යාසයකින්. ඒ ලකුණු 20 අභ්‍යාසයට ඔබ පිළිතුරු සපයන්න නම් අන්තර්ජාතික වෙළඳාම සම්බන්ධව මෙන්න මේ කොටස් පිළිබඳව ඔබට අවබෝධය තියෙන්න ඕනේ. පළමුවෙන් දෙරටක් අතර අන්තර්ජාතික වෙළඳාම හට ගැනීම සඳහා බලපාන ප්‍රායෝගික කරුණු. ප්‍රායෝගිකව දෙරටක් අතර අන්තර්ජාතික වෙළඳාම සඳහා තුඩු දෙන සාධක. ඒක මේ ප්‍රායෝගික කරුණු ඇතුලේ ගැඹෙලා තියෙන න්‍යායාත්මක සාධක. ඒ කියන්නේ නිරපේක්ෂ වාසි න්‍යාය සහ සාපේක්ෂ වාසි න්‍යාය පිළිබඳව ඔබට අවබෝධය අවශ්‍යයි. ඊළඟ දෙරටක් අතර අන්තර්ජාතික වෙළඳාමේ නියැලෙනකොට භාවිතා කෙරෙන නාමික විනිමය අනුපාතයන් සහ සඵල විනිමය අනුපාතයන් පිළිබඳ ඔබට දැනුම අවශ්‍යයි. ඊළඟට මේ කිසියම් රටක් වර්ෂයක් පුරාවට සෙසු රටවල් සමග සිදු කරන ලද සියලු ගනුදෙනු අලලා සකස් කරනු ලබන ගෙවුම් ශේෂ ලේඛනය පිළිබඳ ඔබට අවබෝධය අවශ්‍ය වෙනවා. ගෙවුම් ශේෂයේ නැත්නම් ගෙවුම් තුලනේ ජංගම ගිණුම සහ ප්‍රාග්ධන හා මූල්‍ය ගිණුම් කියන්නේ මොනවද කියන එක පිළිබඳ පුළුල් අවබෝධයක් ඔබෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඊළාට පස්වෙනිව අන්තර්ජාතික වෙළඳාම හා සම්බන්ධ ආනයන සමිතිය ශ්‍රී ලංකාවේ සහ අපනයන සමිතිය පිළිබඳ දැනුම ඔබෙන් අපේක්ෂා කරනවා. ඊළාට අන්තර්ජාතික වෙළඳාමට පක්ෂ විපක්ෂ අදහස් ඉදිරිපත් කිරීමේ අවබෝධය මේ ප්‍රශ්නයේදී ඔබෙන් බලාපොරොත්තු වෙනවා. ඔය පිළිබඳව තමයි උසස් පෙළ පාඨමාලාවේදී මම අන්තර්ජාතික වෙළඳාම කියන එකකින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි සලකා බලමු දෙරටක් අතර අන්තර්ජාතික වෙළඳාම සිදු වෙන්න බලපාන ප්‍රායෝගික සාධක මොනවද කියලා. අපිට තේරෙනවා සාමාන්‍ය දැනීමෙන් අපිට කියන්න පුළුවන් එකක් අපේ රටේ නිෂ්පාදනය කරන්න බැරි බාන්න අපිට පරිභෝජනය සඳහා අවස්ථාව සලස ගන්න පුළුවන් අන්තර්ජාතික වෙළඳාම මගින්. උතර අපේ රටේ හදන්න අපහසු බාන්න අපිට ඇමරිකාව හෝ ජපානය හෝ චීනය හෝ ඉන්දියාව වගේ රටවල් නිෂ්පාදනය කළොත් ඒ අයගෙන් ගෙන්නලා අපිට පරිභෝජනය කරන්න අවස්ථාව සලස ගන්න පුළුවන් අන්තර්ජාතික වෙළඳාම මගින්. එහෙමත් නැත්නම් ඇතැම් බාන්න අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්. නමුත් ඊට වඩා අඩු පිරිවැයක් ඇත්තේ ජාත්‍යන්තරයෙන් ඒ භාණ්ඩය ආනයනය කරලා පරිභෝජනය කරන්න අවස්ථාව සලස ගන්න පුළුවන් අන්තර්ජාතික වෙළඳාමේ නියමයි. අපි අදද්දි සාමාන්‍ය රුපියල් 100ක් වැය වෙන භාණ්ඩයක් අපිට රුපියල් 10කට ගෙන්නලා ඊට වඩා ඉහළ ගුණත්වයෙන් පරිභෝජනය කරන්න පුළුවන් නම් අන්න අපිට ඒ සඳහා අවස්ථාව ලබා ගන්න පුළුවන් අන්තර්ජාතික වෙළඳාමේ නියැලීමෙන්. අඩු පිරිවැයක් ඇත්තේ භාණ්ඩ පරිභෝජනය සඳහා අවස්ථාවක් සලසා ගැනීම. ඊළාට මහා පරිමාණ වශයෙන් සම විභජනය හා විශේෂීකරණය වෙලා භාණ්ඩ නිෂ්පාදනය කරලා ඒ අතිරික්තයන් අලෙවි කර ගැනීම සඳහා අවශ්‍ය වෙළඳපොළ පහසුකම් ලබා ගැනීමට අපිට අන්තර්ජාතික වෙළඳාම වැදගත් වෙනවා. ඒ කතාව තුළම තියෙනවා අද වර්තමානයේ පිළිගන්න දෙයක් ආර්ථික වෘද්ධි යන්ත්‍රණයක් ලෙස රටක දල දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ඉහළ දමා ගැනීමට එහෙම නැත්නම් ප්‍රතිශීර්ෂ ජාතික නිෂ්පාදිත අනුපාතය නැත්නම් ඒක පුද්ගල දඩේනි ඉහළ නංවා ගැනීමට වෘද්ධි යන්ත්‍රණයක් ලෙස භාවිතා කරන්න පුළුවන් අන්තර්ජාතික වෙළඳාම. ඊළාට අන්තර්ජාතික වෙළඳාමේ නියැලෙද්දී අපිට කලාපීය වශයෙන් ආර්ථික දේශපාලන සංස්කෘතිමය සහයෝගීතාවය ගොඩනගා ගන්න අපිට අන්තර්ජාතික වෙළඳාම ප්‍රායෝගිකව වැදගත් වෙනවා.
ඊට අතිරේකව මේවා සාමාන්‍ය අවබෝධය ඔබට කියන්න පුළුවන් ජාත්‍යන්තර වශයෙන් හොයාගන්න දියුණු තාක්ෂණික ඥානයන් අපිට භාවිතා කිරීමේ අවස්ථාව බුද්ධිමය දේපල පරිහරණය කිරීමේ අවස්ථාව ලබා ගන්න පුළුවන් අන්තර්ජාතික වෙළඳාමේ නියැලීමෙන්. දැන් මේ කතා කරන ඔය වයිබර් තාක්ෂණය, YouTube තාක්ෂණය, එතකොට Facebook, ඉන්ටර්නෙට් අපේ වගේ රටකට පහසුවෙන් භාවිතය සඳහා අවස්ථාව ලැබෙන්නේ අන්තර්ජාතික වෙළඳාමේ ප්‍රතිඵලයක් විදියට. ඊළඟට අපේ විරකියා ප්‍රශ්නයට විසඳුම් යන්ත්‍රණයක් සොයා ගැනීමට අන්තර්ජාතික වෙළඳාම වැදගත් වෙනවා. දැන් ජාත්‍යන්තර වශයෙන් අපනයනය කරන්න අවශ්‍ය කරන භාණ්ඩ අපනයනාභිමුඛ කර්මාන්ත සහ ආනයන ආදේශන කර්මාන්ත රට තුළ ව්‍යාප්ත කිරීම තුළ රැකියා අවස්ථා උත්පාදනය වීමෙන් රටේ පවතින සේවා වියුක්ත ප්‍රශ්නයට විසඳුම් යන්ත්‍රණයක් ගොඩනගා ගන්න පුළුවන් අන්තර්ජාතික වෙළඳාම තුලින්. ඊට අතිරේකව අපි පසුව සාකච්ඡා කරනවා න්‍යායාත්මක කරුණක් වශයෙන් අන්තර්ජාතික වෙළඳාමේ විශේෂීකරණ වාසිය සහ හුවමාරු වාසිය ලබා ගන්න පුළුවන් අන්තර්ජාතික වෙළඳාමේ නියැලීම මගින්. ඊට අමතරව කලාපීය සහයෝගීතාවය, ආරක්ෂාව, ගෝලීය බාහිරතා අවම කර ගැනීම, ගෝලීය ඵලදායීතාවය වර්ධනය කර ගැනීම වැනි සංකල්ප සඳහා අපිට වැදගත් වෙනවා අන්තර්ජාතික වෙළඳාම. ඒ තමයි මම සැකවින් සඳහන් කළේ දල වශයෙන් දෙරටක් අතර නැත්නම් රටවල් අතර අන්තර්ජාතික වෙළඳාම සිදු කිරීමේ ප්‍රායෝගික අවශ්‍යතාවය. ප්‍රායෝගික වැදගත්කම. නැත්නම් දෙරටක් අතර අන්තර්ජාතික වෙළඳාමක් ඇති වෙන්න තුඩු දුන්නු සාධක. ඒ නිසානේ අපි අන්තර්ජාතික වෙළඳාමේ නියැලෙන්න අවශ්‍ය. හැබැයි ආර්ථික විද්‍යානුකූල ඇසින් බලනකොට ඔය දෙරටක් අතරේ අන්තර්ජාතික වෙළඳාම ඇති වෙන්න තුඩු දුන්නු ප්‍රායෝගික සාධක ඇතුලේ ආර්ථික විශේෂඥයන්ගෙන් බලපුවාම අපිට පේනවා ඒ තුල ගැබ් වෙලා තියෙන ප්‍රධාන න්‍යායන් දෙකක්. ඒ තමයි එක නිරපේක්ෂ වාසි න්‍යාය, දෙවැන්න සාපේක්ෂ වාසි න්‍යාය. එතකොට අපි බලමු මොකක්ද නිරපේක්ෂ වාසි න්‍යාය කියන්නේ, මොකක්ද සාපේක්ෂ වාසි න්‍යාය කියන්නේ. ආර්ථික විශේෂඥයෝ හැටියට අපි තර්ක කරන්නේ දෙරටක අන්තර්ජාතික වෙළඳාමේ නියැලෙන්නේ එක්කෝ නිරපේක්ෂ වාසිය මත, එහෙම නැත්නම් සාපේක්ෂ වාසිය මත. ඒ න්‍යායාත්මක කරුණු දෙක. අර ප්‍රායෝගික කරුණු ඇතුලේ ගැබ් වෙලා තියෙන්නේ ඒක. මොකක්ද නිරපේක්ෂ වාසිය කියන්නේ? නිරපේක්ෂ වාසි න්‍යායයෙන් අදහස් වෙන්නේ කිසියම් රටක් වෙනත් රටකට සාපේක්ෂව යම් භාණ්ඩයක් වඩාත් කාර්යක්ෂමව අඩු පිරිවැයක් යටතේ නිපදවනවා නම් අන්න ඒ භාණ්ඩය සම්බන්ධයෙන් ඒ රටට තියෙනවා අපි කියනවා නිරපේක්ෂ වාසියක්. එතකොට මේ රට කරන්නේ ඒ නිරපේක්ෂ වාසිය තියෙන භාණ්ඩය මත වැඩි සම්පත් ප්‍රමාණයක් යොදවලා තමන්ගේ රටේ විශේෂීකරණය වෙලා විශේෂ ප්‍රාගූණ්‍යයක් ඇතිව වැඩිපුර ඒ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. එවැනිම තමන්ට නිරපේක්ෂ ආවාසියක් තියෙන භාණ්ඩ පිටරට වෙනත් රටක් නිෂ්පාදනය කරනවා නම් ඒ භාණ්ඩ අපේ රටට ගෙන්වා ගැනීමක් කරනවා. එනම් නිරපේක්ෂ වාසි න්‍යායයේදී සලකා බැලෙන්නේ කිසියම් රටක් කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව, එහෙම නැත්නම් කාර්යක්ෂමතාවය සහ ඒ භාණ්ඩය නිෂ්පාදනය කිරීමේ පිරිවැය. ඒතර මාර මුලින් සඳහන් කළා වගේ සරලව කිව්වොත් ඉන්දියාවට වඩා අඩු පිරිවැයක් යටතේ අපිට රෙදි ඒකකයක් නිෂ්පාදනය කරන්න පුළුවන් නම් එයාට වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් අපිට රෙදි ඒකකයක් නිෂ්පාදනය කරන්න පුළුවන් නම් අන්න ලංකාවට ලැබෙනවා රෙද්ද සම්බන්ධයෙන් නිරපේක්ෂ වාසිය. ඒ වෙලාවේ හැබැයි ඉන්දියාවට තියෙන්නේ රෙද්ද සම්බන්ධයෙන් නිරපේක්ෂ
අවාසියක්. එක් රටකට නිරපේක්ෂ වාසියක් ලැබෙනකොට ඒ භාණ්ඩයේ නිරපේක්ෂ වාසිය අනිත් රටට ලැබෙනවා. එහෙමනම් ලංකාව කරන්න ඕනේ වැඩිපුර රෙද්ද මත විශේෂීකරණය වෙන එක. ඒ විදිහට අපි හිතමු තේ නිෂ්පාදනය ලංකාවට වඩා තේ ඒකකයක් අඩු පිරිවැයක් ඇත්තේ වැඩි කාර්යක්ෂමතාවයකින් ඉන්දියාව නිෂ්පාදනය කරනවා නම් අන්න ඉන්දියාවට ලැබෙනවා තේ නිෂ්පාදනය සම්බන්ධ නිරපේක්ෂ වාසිය. ඒ වෙලාවේ ලංකාවට තියෙන්නේ තේ නිෂ්පාදනයේ නිරපේක්ෂ අවාසිය. ඔය විදිහට එක් රට තමන්ට වඩාත් නිරපේක්ෂ වාසියක් ඇති භාණ්ඩය මත විශේෂීකරණය වෙලා මහා පරිමාණ වශයෙන් භාණ්ඩ නිපදවල දෙරට අතර අතිරික්තයන් හුවමාරු කරගන්නවා නම් එවිට දෙරටේම පරිභෝජනයේ පෙරට වඩා ඉහළ යාමක් සිදු වෙනවා. දැන් අපි මේ නිරපේක්ෂ වාසි න්‍යාය මත පදනම් වෙලා අන්තර්ජාතික වෙළඳාමේ නියැලීම සරල කල්පිත උදාහරණයක් මගින් බලමු. අපි හිතමු යෙදවුම් ඒකකයක් යොදලා. ඒ කියන්නේ අපි යෙදවුම් වශයෙන් මෙතන ගමු ශ්‍රමය. ශ්‍රම ඒකකයක් යොදලා ලංකාව සහ ඉන්දියාව තේ සහ රෙදි මේ විදිහට හදනවා කියලා. තේ සහ රෙද්ද කියලා මම ගන්න ලංකා යෙදවුම් ඒකකයකින් අපි හිතමු හදනවා කියලා තේ වලින් ඒකක 50 රෙද්ද හැදුවොත් ලංකා යෙදවුම් ඒකකයකින් රෙද්ද හදන්නේ අපි හිතමු ඒකක 80ක් කියලා. ඉන්දු කිව්වේ ඉන්දියාවට යෙදවුම් ඒකකයකින් තේ හදනවා කියලා අපි හිතමු ඒකක 90ක්. ඉන්දු යෙදවුම් ඒකකයකින් රෙද්ද හදන්නේ අපි හිතමු 40ක් කියලා. දැන් අපිට මේ සංඛ්‍යා දත්ත දිහා බැලුවමට පේනවා යෙදවුම් ඒකකයක් යොදලා ලංකා තේ හදන්නේ 50යි. හැබැයි යෙදවුම් ඒකකයක් යොදලා ඉන්දු තේ හදනවා 90ක්. ඒකක 90ක් හදනවා. එහෙනම් බැලුමට ඉන්දුගේ තේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඉහළයි. එහෙනම් ඉන්දියාවට තේ සම්බන්ධයෙන් තියෙන නිරපේක්ෂ වාසිය. ඊළඟට බලන්න රෙද්ද දිහා. ලංකා යෙදවුම් ඒකකයකින් රෙද්ද හදලා තියෙනවා ඒකක 80ක්. හැබැයි ඉන්දියාව යෙදවුම් ඒකකයකින් රෙදි හදලා තියෙන්නේ ඒකක 40යි. ඊට වඩා අඩුයි. එහෙනම් බැලුමට ලංකාවට තියෙනවා රෙදි නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවයේ ඉහළ අගයක් ඉන්දියාවට වඩා. එවනම් ලංකාවට තියෙනවා රෙදි නිෂ්පාදනයේ නිරපේක්ෂ වාසියක්. අන්න දැන් එහෙනම් ලංකා කරන්න ඕන රෙද්ද මත විශේෂීකරණය වෙන එක. ඉන්දු කරන්න ඕනේ තේ මත විශේෂීකරණය වෙන එක. දෙරට අන්නේ විදිහට නිරපේක්ෂ වාසියක් තියෙන භාණ්ඩය මත විශේෂීකරණය වෙලා මහා පරිමාණ වශයෙන් භාණ්ඩ නිපදවලා අතිරික්ත හුවමාරු කර ගැනීමට යෙදෙනවා නම් අපි කියන්නේ ඒ නිරපේක්ෂ වාසි න්‍යාය මත පදනම් වූ අන්තර්ජාතික වෙළඳාම කියන. දැන් අපිට පේනවා මෙතනදී අපි සලකා බැලුවේ නිරපේක්ෂ වාසියේදී භාණ්ඩ නිෂ්පාදන හැකියාව හෙවත් පිරිවැය. එතකොට භාණ්ඩ නිෂ්පාදන හැකියාව වැඩි නම් ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැය අඩු නම් වෙනත් රටකට සාපේක්ෂව ඒ රටට තියෙනවා ඒ භාණ්ඩයේ නිරපේක්ෂ වාසිය. හැබැයි අනිත් රටට තියෙන ඒ භාණ්ඩයේ නිරපේක්ෂ වාසිය. දැන් මගේ උදාහරණේ තේ සම්බන්ධ නිරපේක්ෂ වාසිය ඉන්දුට තියෙනවා. එහෙනම් තේවල නිරපේක්ෂ අවාසිය තියෙන කාර්ද ලංකාවට. රෙද්ද සම්බන්ධ නිරපේක්ෂ වාසිය ලංකාවට තියෙනවා. එහෙනම් ඒ වෙලාවේ රෙද්ද සම්බන්ධ නිරපේක්ෂ අවාසිය තියෙන කාර්ද ඉන්දුට. දසරණයි. එහෙනම් මේදී අපි සලකා බැලුවේ භාණ්ඩ නිෂ්පාදන හැකියාවේවත් කාර්යක්ෂමතාවය ඉහළ කොස්ට් එක අඩු යුනිට් කොස්ට් එක අඩු වෙනවනේ ඒකක පිරිවැය අඩු රට ඒ භාණ්ඩය සම්බන්ධයෙන් තියෙනවා කියලා අපි තර්ක කළා නිරපේක්ෂ වාසිය. එවනම් ඔය කියන විදිහට මගේ තර්කයට අනුව දෙරටක් අතර අන්තර්ජාතික වෙළඳාම සිදු වෙන්න කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් අනිත් රටට සාපේක්ෂව ඒ රටට තියෙන්න ඕන නිරපේක්ෂ වාසිය. එවනම් ඒ තර්කයේ දුර්වලතාවයක් තියෙනවා.
යම් විදියකින් নিরপেක්ෂ වාසියක් යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් යම් රටකට නොතිබුණොත් ඒ රටවල් දෙක අතර අන්තර්ජාතික වෙළඳාම සිදුවන්නේ නැද්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. එතකොට එහෙමනම් අන්තර්ජාතික වෙළඳාම සිදු වෙන්නේ නැහැ නේද කියලා පටු තර්කයක් එනවා. ඒක වැරදි. එතකොට নিরপেක්ෂ වාසිය නැත්නම් අපි කියන්නේ නෑ ඒත් ඒ රටවල් දෙක අතර අන්තර්ජාතික වෙළඳාම සිදු වෙනවා. හැබැයි එහිදී අපි සලකා බලන්නේ සාපේක්ෂ වාසිය. දැන් බලමු මොකද්ද සාපේක්ෂ වාසිය කියන්නේ. දැන් নিরপেක්ෂ වාසිය තියෙනවා නම් කිසියම් රටකට කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් ස්වයංක්‍රීයවම ඒ රටට සාපේක්ෂ වාසියක් තියෙනවා. අපි බලමු සාපේක්ෂ වාසි න්‍යාය. නැත්නම් කිසියම් රටක සාපේක්ෂව තවත් රටට යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් සාපේක්ෂ වාසියක් තියනවාය කියන තර්කයේ තේරුම මොකද්ද කියලා. දැන් අපි নিরপেක්ෂ වාසියේදී බැලුවේ යම් භාණ්ඩයක් යම් රටකට නිෂ්පාදනය කිරීමේ තිබූ කාර්යක්ෂමතාවය සහ ඒකට යන පිරිවැය පිළිබඳව තමයි අපි සලකා බැලීම කරන්නේ. සාපේක්ෂ වාසි න්‍යායයේදී අපි සලකා බලන්නේ යම් භාණ්ඩයක් කිසියම් රටකට නිෂ්පාදනයේ තියෙන කාර්යක්ෂමතාවය මෙන්ම ආවස්තික පිරිවැය. තාතෙන්දි බැලුවේ පිරිවැය මෙතෙන්දි බලන්නේ මොකද්ද? ආවස්තික පිරිවැය. මම උදාහරණයක් පෙන්වන්න කලින් විස්තර කළොත් කිසියම් භාණ්ඩයක් කිසියම් රටකට වෙනත් රටකට සාපේක්ෂව අඩු ආවස්තික පිරිවැයක් ඇත්තේ නිපදවන්න පුළුවන් නම් අන්න ඒ රටට එකී භාණ්ඩය සම්බන්ධයෙන් තියෙනවා සාපේක්ෂ වාසියක්. ඒ වෙලාවේ අනිත් රටට ඒ භාණ්ඩය සම්බන්ධයෙන් තියෙන්නේ සාපේක්ෂ අවාසියක්. බලමු උදාහරණයක්. අර පෙර පරිදි උදාහරණයක් ගමු. තේසා රෙද්ද සම්බන්ධයෙන් තේසා රෙද්ද. අපි හිතමු ලංකා යදොම් ඒකකයක් යොදලා ඒක ශ්‍රම ඒකකයක් කියලා ගමුකෝ ලේසියට. යදොම් ඒකකයක් යොදලා තේ වලින් හදනවා කියලා ඒකක 50. ඊළඟ යදොම් ඒකකයකින් එයා රෙද්දෙන් හදනවා කියලා අපි හිතමු ඒකක 80. ඉන්දු යදොම් ඒකකයක් යොදලා තේ නිෂ්පාදනය කරනවා කියලා අපි හිතමු ඒකක 80ක්. රෙද්ද නිෂ්පාදනය කරනවා කියලා අපි හිතමු ඒකක 200ක්. දැන් බලන්න අර ඉස්සෙල්ලා වගේ බැලුමට බැලුවාම අපිට පේනවා තේ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය වැඩි කවුද? මේ දිහා බලපුවා ඉන්දු. ඇයි යදෝ මේකකයකින් නිමවුම් ලැබෙනවා 80ක්. රෙද්ද නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ඒ බලපුවාම වාර්ත වෙනවා මෙවර උදාහරණෙ මගේ ඒකේ කාර්යක්ෂමතාවය වැඩි කාගේද? ඉන්දුගේ. යදෝ මේකකින් නිමවුම් 200ක් ලබාගෙන තියෙනවා. ඊළඟ අර මුල් තර්කයට අනුව নিরপেක්ෂ වාසිය භාණ්ඩ දෙකේම තියෙන මේ අභ්‍යාසයේ ඉන්දුට. එවනම් මේ රටවල් දෙක අතර අන්තර්ජාතික වෙළඳාමක් නියැලෙන්නේ නැද්ද? නියැලෙනවා. මේදී අපි තර්ක කරන්නේ මේ සලකා බැලිය යුතුයි සාපේක්ෂ වාසිය. මොකද සාපේක්ෂ වාසිය කියලා අපි ඔයාලා බලන්නේ මේ භාණ්ඩ දෙක මේ රටවල් වලට නිපදවීමේදී ඇතිවන ආවස්තික පිරිවැය සොයා බැලිය යුතුයි. ඔබ පාළි එක හදලා පෙන්නමු. මෙන්න මම හදනවා ලංකා කියලා ගමු. ලංකාවේ තේ නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය අපිට හොයන්න පුළුවන්. කොහොමද තේ වල ආවස්තික පිරිවැය යන්නේ? තේ ආපී කියලා මම හිතලා ලියන්න. තේ වල ආවස්තික පිරිවැය සමානයි යට ඉන්න ඕන තේ ඩෙල්ටා තේ ඩෙල්ටා කියලා කිව්ව වෙනස. තේ මෙච්චරකට රෙද්ද කොච්චරද කැප වෙන්නේ? දැන් ලංකා තේ හදනවා නම් යෙදුම් මේකයකින් තේ හදන්නේ කීයද? 50. හැබැයි යෙදුම් මේකකයක් යදලා රෙද්ද හදුවා නම් එයාට හදාගන්න තිබ්බ කීයද? 80. ඒ කියන්නේ තේ 50ක් කැප කළොත් එයාට පුළුවන් මොකද්ද? රෙද්දෙන් 80ක් හදන්න. එහෙනම් තේ නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය වෙනවා
මේක සුළු කරලා ගන්න 1.6 රෙදි 1.6ක් රෙදි. ඒ කියන්නේ තේ එකක් හදද්දි ලංකට ඒ විදිහෙන් කැප කරන්න වෙනවා රෙද්දෙන් 1.6. ඒ විදිහටම ලංකාවේ රෙද්දේ ආවස්තික පිරිවැය පුළුවන්. මෙතන අපි ගමු රෙද්දේ ආවස්තික පිරිවැය. ඒ කියන්නේ අර උත්තරේ අනිත් පැත්ත. ඒ කියන්නේ රෙද්ද මෙච්චරකට ලංකාවේ තේ කොච්චර කැප වෙනවද? රෙද්ද 80ක් හැදුවොත් ලංකාවේ තේ කැප වෙනවා කීයක්ද? 50. එහෙනම් මේක සුළු කරපුවාම එකක් ඉවර පස්සේ අනිත් පැත්ත ගන්න. සුළු කරපුවාම ආට එනවා 0.0. එතකොට 8 වරක් 6යි 48යි නේද? ඉතුරු 2යි 8 වරක් 2 16. 0.6යි 2ක් වගේ මොනවද? තේ. රෙද්ද ආවස්තික පිරිවැය පෙන්වන්නේ තේ වලින්. තේ වල ආවස්තික පිරිවැය පෙන්වන්නේ රෙදි වලින්. ඔය මම ගත්තේ ලංකාවේ තේ වල ආවස්තික පිරිවැය සහ රෙද්දේ ආවස්තික පිරිවැය. මායික මේ ලියලා තියාගන්න. ලංකාවේ තේ වල ආවස්තික පිරිවැය 1.6යි. රෙද්දේ ආවස්තික පිරිවැය 0.6යි 2යි. දැන් මේ විදිහටම ඔයා හොයන්න කාගේද? ඉන්දුගේ ආවස්තික පිරිවැය. දැන් මෙතන ගමු ඉන්දුගේ තේ වල ආවස්තික පිරිවැය. මෙහෙම ඔබ පෙරණ අභ්‍යාසයෙන් හදන්න. ඉන්දුගේ තේ වල ආවස්තික පිරිවැය කිව්වම ඔබ විශාල සූත්‍ර කටපාඩම් කරන්න එපා. එහෙම වුණාම ආර්ථ විද්‍යාව එපා වෙනවා. ඔබ මතක තියාගන්න තේ වල ආවස්තික පිරිවැය කියන්නේ තේ මෙච්චරකට රෙද්ද කොච්චරක් කැප වෙනවද? එහෙනම් ඒතකොට තේ යට රෙද්ද ඉන්නන කොහෙද? උඩ. බාන්න ඉන්දුගේ රෙද්ද තේ කොච්චරද කියලා? ඉන්දු තේ 80ක් හදන්න. ඒ වෙනුවට ඕනනම් යාට රෙද්ද හදන්න පුළුවන් කම තිබිලා තියෙනවා කීයද? 200. මේක සුළු කරපුවා මෙයාගේ තේ වල ආවස්තික පිරිවැය. බාන්න ඒතකොට ලැබෙනවා 0.0 කැපුණා 8 වරක් 2යි. ඒ කියන්නේ 16යි ඉතුරු 4යි 8 වරක් 5යි. 2.5යි රෙදි. ඒ මොකද්ද? ඉන්දුගේ තේ වල ආවස්තික පිරිවැය. ඒ විදිහට ඉන්දුගේ රෙද්දේ ආවස්තික පිරිවැය ඔයා හොයන්න. එතකොට රෙද්ද යට තේ උඩ මේක අනිත් පැත්ත යනවා කියලා ඉස්සෙල්ලා කිව්වා. 80 බෙදීම 200යි 0.0 කැපුණා. එතකොට අපි ගමු 0.4යි එන්නේ මේක සුළු වුණාම ඒ තේ. ඔන්න ඉන්දුගේ රෙද්ද සහ තේ වල ආවස්තික පිරිවැය. මට ඉඩමන්ද සම මේක මෙතනින් ලියා ගන්න නැත්නම් මෙහෙම තිබ්බාම ඇති. මේ ලංකාවේ තත්ත්වය මේ ඉන්දුගේ තත්ත්වය මම ආයෙ මෙතන ලියන්නම් කටුවට. ඉන්දුගේ තේ වල ආවස්තික පිරිවැය තියෙන්නේ 2.5යි. රෙද්දේ ආවස්තික පිරිවැය තියෙන්නේ 0.4යි. ඔන්න දෙරටේම එක් භාණ්ඩයේ ආවස්තික පිරිවැය ගන්න එකයි. දැන් ඔයා බලන්න එක් භාණ්ඩය සම්බන්ධයෙන් අඩුම ආවස්තික පිරිවැයක් තියෙන කාගේද කියලා. තේ වල ලංකාවේ ආවස්තික පිරිවැය 1.6යි. ඉන්දුගේ තේ වල ආවස්තික පිරිවැය 2.6යි. එතකොට ඉන්දියාවට වඩා අඩු කැපකිරීමක් තමයි කරන්න ඕනේ කවුද? ලංකාව. තේ හදන්න. ඒ කියන්නේ ආවස්තික පිරිවැය අඩු ලංකාවේ. ආවස්තික පිරිවැය අඩුයි කියන්නේ කැපවීම අඩුයි කියන එක. ඒ කියන්නේ සාපේක්ෂ වාසිය තියෙන කාර්ද ලංකාවට. දැන් මේ අභ්‍යාසයේ හැටියට තේ වල සාපේක්ෂ වාසිය ආවේ ලංකාවට. රෙදි බලන්න. රෙදි වල ලංකාවේ ආවස්තික පිරිවැය 0.2යි. හැබැයි ඉන්දුගේ රෙදි වල ආවස්තික පිරිවැය 0.4යි. එන ආවස්තික පිරිවැය අඩු රෙදි වල කාගේද? ඉන්දුගේ. එහෙනම් ඉන්දුට තියෙනවා මේ භාණ්ඩය සම්බන්ධයෙන් සාපේක්ෂ වාසිය. එහෙම නැත්නම් අපි තර්ක කරන්නේ මම මෙතන නැවත කොටු කරන්න සාපේක්ෂ වාසිය මත ඉස්සලා පෙන්වීම නිරපේක්ෂ වාසිය. එහෙනම් ලංකාවට තියෙන්නේ තේ වලයි සාපේක්ෂ වාසිය. මෙතන නිරපේක්ෂ එක නෙමෙයි මේ සාපේක්ෂ එක. ඉන්දුට තියෙන්නේ රෙදි වලයි සාපේක්ෂ වාසිය. එහෙමනම් දැන් අපි තර්ක කරන්නේ ලංකා ඔයා තේ මත විශේෂීකරණය වෙලා මහා පරිමාණ වශයෙන් තේ හදන්න. ඉන්දු ඔයා රෙද්ද මත විශේෂීකරණය වෙලා මහා පරිමාණ වශයෙන් රෙද්ද හදන්න. දැන් දෙදෙනා අතිරික්තයන් හුවමාරු කරගන්න. අන්න එතකොට දෙරටේම පරිභෝජනය සහ දෙරටේම නිෂ්පාදනය පෙරට වඩා වැඩි වෙනවා.
අන්න ඒක අපි හඳුන්වනවා සාපේක්ෂ වාසි න්‍යාය මත පදනම් වූ අන්තර්ජාතික වෙළඳාම කියලා. එහෙනම් අපි බලමු පිළිතුරක් ගොඩනගා ගන්න. මොකද්ද සාපේක්ෂ වාසි න්‍යාය මත පදනම් වූ අන්තර්ජාතික වෙළඳාම කියන්නේ? කිසියම් රටක් කිසියම් භාණ්ඩයක් වෙනත් රටකට වඩා අඩු ආවස්තික පිරිවැයක් යටතේ නිපදවනවා නම් ඒ රටට ඒ භාණ්ඩය සම්බන්ධයෙන් සාපේක්ෂ වාසියක් තියෙනවා. ඒ වෙලාවේ අනිත් රටට තියෙන මේ භාණ්ඩය මොකද්ද? සාපේක්ෂ වාසිය. ඒ විදිහට එක් එක් රට තමාට වඩාත් සාපේක්ෂ වාසියක් ඇති භාණ්ඩ මත විශේෂීකරණය වෙලා මහා පරිමාණ වශයෙන් භාණ්ඩ නිපදවලා හුවමාරු කර ගැනීමට යෙදීම අපි කියනවා සාපේක්ෂ වාසි න්‍යාය. එහෙම නැත්නම් සාපේක්ෂ වාසි න්‍යාය මත පදනම් වූ අන්තර්ජාතික වෙළඳාම. එහෙමනම් අපි මුලින්ම සඳහන් කරපු ප්‍රායෝගික කරුණු මත දෙරටක් අන්තර්ජාතික වෙළඳාමේ නියැලුණද අපි කියන්නේ ආර්ථික විද්‍යානුකූල න්‍යායාත්මක දැනුමෙන් ඒ තුල ගැබ් වෙලා තියෙන න්‍යායන් දෙකක්. එක්කෝ එතන අන්තර්ජාතික වෙළඳාම නියැලෙන්නේ නිරපේක්ෂ වාසි න්‍යාය මත, ඒ වෙත් එතන අන්තර්ජාතික වෙළඳාම නියැලෙන්නේ සාපේක්ෂ වාසි න්‍යාය මත. ඔබ යලිත් මතක් කරගන්න ඕන නිරපේක්ෂ වාසි න්‍යායයේදී මම සලකා බැලුවේ යම් රටක් යම් භාණ්ඩයක් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය හෙවත් ඒ සඳහා වැයවන පිරිවැය සම්බන්ධයෙන් තමයි මම තර්ක කළේ. සාපේක්ෂ වාසියේදී තර්ක කළේ යම් රටක් යම් භාණ්ඩයක් නිෂ්පාදනයේදී අන් රටකට වඩා ඇති කරගනු ලබන ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය අඩු නම් ඒ රට තිබුණේ ඒ භාණ්ඩය සම්බන්ධ සාපේක්ෂ වාසිය. දැන් පැහැදිලි වෙන්න ඕන නිරපේක්ෂ වාසිය සහ සාපේක්ෂ වාසිය. මේ සම්බන්ධයෙන් ඔබට ගානක් හදන්න දෙනවා. අපි බලමු 2018 උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ මේ සම්බන්ධයෙන් ගානක් අහලා තියෙනවා මේ විදිහට. A සහ B කියලා රටවල් දෙකක් ඔබට දීලා තියෙනවා. A සහ B රටවල් දෙකේම ශ්‍රම සාධකයේ උරුමය දීලා තියෙනවා ඒකක 200 ගාන. ඒ කියන්නේ මේ රටේ ශ්‍රම සාධකයේ තියෙන ඒකක 200ක්, මේ රටේ ශ්‍රම සාධකයේ තියෙනවා ඒකක 200ක්. ඊළඟට එයාලා දීලා තියෙනවා x කියන භාණ්ඩය නිපදවන්න ඒ රටට යනවලු ශ්‍රම ඒකක 5ක්. y කියන භාණ්ඩය නිපදවන්න ශ්‍රම ඒකක 4ක් යනවලු. කාර්ද ඒ රටට. ඒ විදිහටම b රටට x කියන එක හදන්න ශ්‍රම ඒකක 4යි, y කියන භාණ්ඩය හදන්න ශ්‍රම ඒකක 8ක් යනවා කියලා දීලා තියෙනවා. ප්‍රශ්නාංක 1 අහන්නේ එක් එක් රට සඳහා නිෂ්පාදන හැකියාමාවෙන් වක්‍ර වෙන්වෙන්ව ඇඳ ඒවා නිවැරදිව නම් කරන්න. ලකුණු 4යි. දැන් මේකේ හැකියාමාවෙන් වක්‍ර දෙක අඳින්න කියනවා. එතකොට ඒ රටට අදාළ හැකියාමාවෙන් වක්‍රයයි ඒකෙන්ද ලකුණු 2යි, B රටට අදාළ හැකියාමාවෙන් වක්‍රයයි අඳින්න කියනවා. එතකොට හැකියාමාවෙන් වක්‍රය අඳිද්දී ඔබ දන්නවා මේ අක්ෂ දෙකට ඔබ x සහ y කියන භාණ්ඩ දෙක ගන්න. මෙතන අපි ස්ථාවර ආවස්තික පිරිවැයක් තියෙන කෙනෙක් දැන් ගන්න හදමු. එතකොට ඔබට අවශ්‍යයි A කියන රටේ ඔක්කොම සමසාධකයේ තියෙන ඒකක 200ක් නේ. හැබැයි x කියන භාණ්ඩය විතරක් හදනවා නම් x එකක් හදන්න සමසාධක යනවලු 5ක්. අපි හිතමු රටේ තියෙන මුළු ශ්‍රමයම 200ම x කියන භාණ්ඩය හදන්න දැම්මා කියලා. ශ්‍රමය 200ම x කියන භාණ්ඩය හදන්න දැම්මොත් x එකක් හදන්න ශ්‍රමය එකක 5ක් යනවා. එහෙනම් x කියන භාණ්ඩය හදන්න පුළුවන් කීයක්ද? ඒකක 40ක්. ඒ කියන්නේ ඒ වෙලාවේ y කියන භාණ්ඩය බිඳුවයි. ඒ මුළු ශ්‍රමයම දානවා x කියන භාණ්ඩය හදන්න. මෙතන බලන්න මම ලේසියට මෙහෙම ගන්න. y බිඳුවේදී ඒ කියන්නේ y හදන්නේ නැහැ. x විතරක් නම් හදන්නේ මේ රට. x හදන්න පුළුවන් ඒක කීයක්ද? 40ක්. මම ඒක හොයාගත්තේ කොහොමද? A කියන රටේ ඔක්කොම ශ්‍රමය තියෙනවා 200ක්. x එකක් හදන්න ශ්‍රමය එකක 5ක් යනවා. එහෙනම් ශ්‍රමය එකක 200න් x කීයක් හදන්න පුළුවන්ද කියලා බලන්න. 200 5න් බෙදුවා 40යි. ඒ විදිහටම අපිට හොයාගත්ත හැකි මුළු සම්පත් ප්‍රමාණයම ඔය කියන රට y කියන භාණ්ඩය නිපදවන්න දැම්මොත් ශ්‍රමය එකක ඔක්කොම තියෙන්නේ 200යිනේ. y එකක් හදන්න යනවා කියන්නේ ශ්‍රමය එකක 4ක්.
එහෙනම් මේක 4ෙන් බෙදන්න. එතකොට එනවා ඔක්කොම සම්පත් ටික y හදන්න දැම්මොත් 4 වරක් 5යි ඒ කියන්නේ 50. y හදන්න පුළුවන් 50. ඒ කියන්නේ x බිඳුවේදී y 50යි. ඒ දෙක යා කරලා ඔයා හැකියාව මායි වක්‍රය පෙන්නන PPC. ඒක සරලයි. එතන ලකුණු දෙකක් හම්බ වෙනවා. ඒ විදිහට බලන්න B රටේ හොයන්න පුළුවන්. B රටේ මුළු ශ්‍රම සම්පත් ප්‍රමාණය 200යි. x එකක් හදන්න එයාට යනවා ශ්‍රම ඒකක 4ක්. මේක 4ෙන් බෙදපුවාම ඔයාලට පේනවා එයාට x කියන එක හදන්න පුළුවන් 50. එයාගේ x කියන භාණ්ඩය හදන්න පුළුවන් 50. මුළු සම්පත් ප්‍රමාණයම 200ම y කියන භාණ්ඩය හදන්න දැම්මොත් y එකක් හදන්න යනවනේ යාට 8ක් යදවුම 8ක් ශ්‍රමය 8ක් යනවා ශ්‍රමයේ තියෙන 200යි. එහෙනම් y හදන්න වෙන්නේ යාට කීයද 25යි. ඒ කියන්නේ ආවි මෙතන y කියන භාණ්ඩය හදන්න වෙන්නේ 25යි. මෙන්න යාගේ හැකියාවයි වක්‍රය. ලකුණු 2යි 2යි ලකුණු 4ක් දීලා තිබ්බා රසපත්. ඊගා කොටස ඒකේ මහනවා එක් එක් රටේ කවර භාණ්ඩයක් සඳහා নিরপেক্ষ වාසියක් තිබේද පිළිතුර පැහැදිලි කරන්න. දැන් මේ සංඛ්‍යා දත්ත දිහා බලලා ඔයාලට පුළුවන් වෙනවා කියන්න මේ රටේ নিরপেক্ষ වාසියක් තියෙන ඒ භාණ්ඩය සම්බන්ධයෙන් කාටද කියලා. තියෙනවද කියලා ඉස්සෙල්ලා බලන්නත් ඕනේ. දැන් x කියන භාණ්ඩය හදන්න ඒ රටට යනවා ශ්‍රම ඒකක 5ක්. නමුත් y රටට යන්නේ ශ්‍රම ඒකක කීයද? 4යි. ඒ කියන්නේ අඩු පිරිවැයක් ඇත්තේ x කියන භාණ්ඩය හදන්න පුළුවන් කාටද? y රටට. ශ්‍රමිකයෝ 4ක් දාලා හදන්න පුළුවන් කියලා ශ්‍රමපෑ 4ක් දාලා හදන්න පුළුවන් කියලා කිය එකක්. එහෙනම් වඩා নিরপেক্ষ වාසියක් x භාණ්ඩයේ තියෙන කාටද? b රටට. y භාණ්ඩය බලන්න. y භාණ්ඩය හදන්න ඒ රටට යනවා ශ්‍රම ඒකක 4ක්. y භාණ්ඩය හදන්න b රටට යනවා ශ්‍රම ඒකක 8ක්. එහෙනම් වඩා කාර්යක්ෂමව අඩු පිරිවැයක් ඇත්තේ භාණ්ඩය හදන්නේ y කවුද? ඒ රට. එහෙනම් ඔය කියන විදිහට ඒ රටට තමයි y භාණ්ඩයේ নিরপেক্ষ වාසිය තියෙන්නේ. b රටට තමයි x භාණ්ඩයේ මොකක්ද? নিরপেক্ষ වාසිය තියෙන්නේ. එහෙනම් ඔබ මෙතන කියන්න ඕන ඒ රටට y භාණ්ඩයේ নিরপেক্ষ වාසිය ඇත. එච්චර කෙටියෙන් ලියන්න. හේතුව b රටට වඩා අඩු පිරිවැයක් යටතේ භාණ්ඩ නිපදවන නිසා. ඕන වරායතට ලියන්න b රටට ශ්‍රම ඒකක 8ක් යනවා y රටට යන්නේ ශ්‍රම ඒකක 4යි. ඒ විදිහටම ලියන්න x භාණ්ඩයේ සම්බන්ධ নিরপেক্ষ වාසිය ඇත්තේ b රටට. ඒට හේතුව වරායතට ලියන්න ඕන x ඒකකයක් හදන්න b රටට යන්නේ ශ්‍රම ඒකක 4යි. නමුත් ඒ රටට යනවා ශ්‍රම ඒකක 5. අනේ මේ ගානේ নিরপেক্ষ වාසිය තියෙනවා y භාණ්ඩයේ සම්බන්ධයෙන් ඒ රටට x භාණ්ඩයේ සම්බන්ධයෙන් b රටට. ඒක කිව්වට හැබැයි ලකුණු එක බැගින් 2යි දීලා තියෙනවා. ඊළඟට තව ලකුණු දෙකක් දීලා අහනවා එක් එක් රටට කවර භාණ්ඩයක් සඳහා සාපේක්ෂ වාසියක් තිබේද පැහැදිලි කරන්න. හැබැයි ඉතින් කෙටියෙන් නිකම්ම කියන්න පුළුවන් নিরপেক্ষ වාසිය තියෙනවා නම් යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් කිසියම් රටකට ඒ රටේ ඒ භාණ්ඩයේ සාපේක්ෂ වාසියක් තියෙනවා. හැබැයි ඒ වුණාට එනම් දැන් ඔය කියන විදිහට ඒ රටට y භාණ්ඩයේ සාපේක්ෂ වාසියක් එන්න ඕනේ. මොකද මම নিরপেক্ষ වාසිය තියනවා කියලා කිව්වා. එහෙනම් b රටට x භාණ්ඩයේ සාපේක්ෂ වාසියක් එන්න ඕනේ. හැබැයි එහෙම ඔබ කෙටියෙන් හිතුවට සාපේක්ෂ වාසිය තියෙනවා කියලා තර්ක කරන්න ඕනේ ඔයා ආවස්තික පිරිවැය හොයන්න. එහෙනම් ඔයා මෙතන ආවස්තික පිරිවැය හොයලා පෙන්නන්න. ඒ රටට x කියන භාණ්ඩයේ ආවස්තික පිරිවැය මේ හැකියාවයින් ගන්න එක ලේසි. ආවස්තික පිරිවැය හොයන්න x කියන භාණ්ඩයේ x ඉන්න ඕන යට x මෙච්චරකට y කොච්චරක් කැප වෙනවද? ඒ නැමැති රට x හදන්න කීයද? 40යි. ඒ වෙලාවේ කැප වෙන y ප්‍රමාණය කීයද? 50යි. එහෙනම් යාගේ ආවස්තික පිරිවැය 5 බෙදීම 4යි කියන්නේ 1.25යි. ඒ x භාණ්ඩයේ ආවස්තික පිරිවැය. ඒ රටේ එතන y භාණ්ඩයේ ආවස්තික පිරිවැය කියන්නේ මා ඉස්සෙල්ලා කිව්වා කෙටියෙන් මේක අනිත් පැත්ත හරවන්න y මෙච්චර x කොච්චරද? ඒ කියන්නේ 50 යට උඩ 40 මේක සුළු වුණාම ලැබෙනවා 0.8යි. ඔය ඒ රටේ x සහ y භාණ්ඩවල ආවස්තික පිරිවැය. හරි සරලයි මේ අභ්‍යාස ඔබ හොඳට ප්‍රැක්ටිස් කළොත්.
ඒ විදිහටම B රටෙත් බලන්න x භාණ්ඩයේ ආවස්තික පිරිවැය x යට ඉන්න ඕන y උඩ ඉන්න ඕන. x කීයද මේකෙන්ම ගන්න 50යි. y ඒ වෙලාවේ කැපෙන්නේ කීයද 25යි. ඒ කියන්නේ භාගයයි 0.5යි. මේකේ y ගේ ආවස්තික පිරිවැය මේක අනිත් පැත්ත හැරෙන්න ඕන. y මෙච්චරයි x කොච්චරද කියන එක. ඒ කියන්නේ 50 බෙදීම 25යි සමානයි 2යි. දැන් බලන්න ආවස්තික පිරිවැය අඩු කාගේද කියලා. ඒ අනුවනේ සාපේක්ෂ වාසිය තීරණය කරනවා කිව්වේ අපි. x භාණ්ඩයේ ආවස්තික පිරිවැය මෙයාගේ 1.25යි මෙයාගේ 0.5යි. එහෙනම් x භාණ්ඩයේ ආවස්තික පිරිවැය අඩු b රටේ නිසා b රටට තමයි x භාණ්ඩයේ සාපේක්ෂ වාසිය තියෙන්නේ. හරිනේ? b රටට x භාණ්ඩයේ සම්බන්ධයෙන් සාපේක්ෂ වාසිය තියෙනවා. මොකද නිරපේක්ෂ වාසියේ අර්ථ බින්ද අනිවාර්ය සාපේක්ෂ වාසියක් එනවා. ඊළඟට y භාණ්ඩයේ ආවස්තික පිරිවැය මෙයාගේ 0.8යි. ඒ රටේ මෙයාගේ 2යි. එහෙනම් වඩා අඩු ආවස්තික පිරිවැයක් තියෙන්නේ y භාණ්ඩය සම්බන්ධයෙන් කාගේද? ඒ රටේ. එහෙනම් ඒ රටට තමයි y භාණ්ඩයේ මොකද සාපේක්ෂ වාසිය තියෙන්නේ. ඒ තීරණය ගත්තට ලකුණු දෙකක් දීලා තියෙනවා. ඒ කියන විදිහට මුලින්ම හැකියාමාන වක්‍ර දෙක ඇඳන් ලකුණු 4යි. ඊළඟ නිරපේක්ෂ වාසිය යෝජනා කළාට ලකුණු 2යි. සාපේක්ෂ වාසිය යෝජනා කළාට ලකුණු 2යි. ලකුණු 4 8යි. ඊළඟට අහනවා ඒකට මම මෙතනම නෝට් එක දෙන්නම්. සාපේක්ෂ වාසියක් කිසියම් රටකට ඇති වෙන්න බිහි වෙන්න මොනවද බලපාන සාධක? කොහොමද අනිත් රටට වඩා මේ රටට සාපේක්ෂ වාසියක් කිසියම් රටකට වඩා අනිත් රටට ලැබෙන්නේ? ඒ සඳහා බලපාන සාධක අනිවාර්යෙන් ඔයා පාඩම් කරගන්න වෙනවා. ඒ නෝට් එක කිසියම් රටකට අනිත් රටට සාපේක්ෂව කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් නිරපේක්ෂව සාපේක්ෂ වාසියක් ලැබෙන්නේ කොහොමද? ඒක ඔබට සරලව හිතලා කියන්න පුළුවන්. ඒ රටේ තියෙන සම්පත් උරුමය. දැන් ලංකාවට වඩා මැද පෙරදිග රටවල් වල බොරතෙල් තියෙනවා. ඒ තියෙන අර කාන්තාර හා සම්බන්ධ භූමි ප්‍රදේශයන් තුල ස්වභාවිකවම බොරතෙල් සුලභයි. ඒ නිසා තෙල් පිරිපැහැරීම සහ තෙල් සම්බන්ධයෙන් සාපේක්ෂ වාසියක් හිතෙනවා මැද පෙරදිග රටවල් වලට. ඒ සම්පත් උරුමය. එහෙම නැත්නම් අදාළ රටේ පිහිටීම, එහෙමත් කියන්නේ භූගෝලීය පිහිටීම මත සාපේක්ෂ වාසියක් ලැබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ රට ඒ භාණ්ඩය නිෂ්පාදනය කිරීම සඳහා සාධක මික්ස් කරන විදිය. දැන් අපි යම් භාණ්ඩයක් නිපදවන්න A කියන සංයෝගයෙන් 2යි B කියන සංයෝගයෙන් 3යි C කියන සංයෝගයෙන් 3යි කියලා යොදවනකොට විකල්ප වෙනත් රටක් ඒ අනුපාතය වෙනස් කරලා ඒ භාණ්ඩය නිෂ්පාදනය කරනවා වෙන්න පුළුවන්. අපිට වඩා අඩු පිරිවැයක් ඇති. ඒක සාධක මික්ස් කරන විදිය අපි ඒකට කියන්නේ සාධක සංයෝජනය. සාධක සූක්ෂමභාවය. වචනේ මොකද්ද? සාධක සූක්ෂමභාවය. તો සාධක සූක්ෂමභාවය රටින් රට වෙනස් වෙද්දී ඒකේ සාපේක්ෂ වාසිය වෙනස් වෙනවා. ඒ වෙද්දී ඒ සඳහා භාණ්ඩය නිෂ්පාදනය සඳහා භාවිතා කරන තාක්ෂණය අපිට වඩා ඉහළ තාක්ෂණයක්, පිරිවැය අඩු කාර්යක්ෂම තාක්ෂණයක් විකල්ප රටක් තේ නිෂ්පාදනය සම්බන්ධයෙන් භාවිතා කරනවා නම් අන්න ඒකේ කාර්යක්ෂමතාවය යාගේ වැඩි වෙනවා. උදාහරණයක් විදිහට අපේ රටේ කොච්චර පොල් තිබ්බත් කුරුම්බා සඳහා අපේ රටේ කුරුම්බා අපනයනය කරන්නේ නැහැනේ ජාත්‍යන්තරයට. නමුත් අපි තායිලන්තයේ ගත්තොත් තායිලන්තයේ රටේ ඔබට පේනවා ඔය කුඩා වීඩියෝ දර්ශනයෙම නරඹන්න පොල් වගා කිරීම සඳහා වුන් භාවිතා කරන තාක්ෂණය. මහා පරිමාණ වශයෙන් අර ඩෝස කරලා විශාල ඇලවේලි හදලා ඒ ඇලවේලි වලම ජලය යන්න ඉඩ ඇරලා ඒ ජලාශවලම ඒ කට්ටිය ප්‍රවාහන ගමන් මගක් හදාගෙන විශාල වශයෙන් ඒ කුරුම්බ වගාව සිදු කරනවා. ඒවා ඒ කට්ටිය ලස්සන්ට කපලා පැක් කරලා ඇසුරුම් වල දාලා අපනයනය කරලා විශාල අපනයන ආදායමක් විනිමය උපයා ගැනීමක් ඒ රට කරනවා. ඒ කියන්නේ භාණ්ඩය නිෂ්පාදනය සඳහා භාවිතා කරන තාක්ෂණික වෙනස. ඒ තාක්ෂණික වෙනස මත සාපේක්ෂ වාසිය ඒ රටට ලැබෙනවා. එමෙන්න ඒ රට
රටේ තියෙන රාජ්‍ය ප්‍රතිපත්ති. ඒ රාජ්‍ය ප්‍රතිපත්ති මතින් ඒ භාණ්ඩ නිෂ්පාදන සඳහා ලබා දෙන තියෙන සහන ආධාර, බදු ප්‍රතිපත්ති, බදු සහන, බදු විරාමයන්, ඒ දීලා තියෙන පහසුකම් මත ඒ භාණ්ඩෙට ලැබෙන සාපේක්ෂ වාසිය වෙනස් වෙනවා. ඒ පහසුකම් වැඩි වෙන්න ඒ රටට ලැබෙන සාපේක්ෂ වාසිය වැඩි. ඒ නැත්නම් ඇතැම් භාණ්ඩ සමහර රටවල් වල මහජනයා හදන්න අකමැති. සමහර ඒවා වැඩි ඇල්මක් සහිතව හදන තැන් තියෙනවා. එතකොට ඒ රටට ලැබෙනවා ඒ භාණ්ඩය සම්බන්ධයෙන් සාපේක්ෂ වාසිය. ඒකට අපි ගත්තේ කෙටියෙන් අභිරුචිය. ඒ රටේ නිෂ්පාදකයාගේ අභිරුචිය. කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැන් අපි ගවමස් ආශ්‍රිත නිෂ්පාදනයක් කරනොත් අපේ අභිරුචියක් නැහැ. නමුත් විකල්ප වෙනත් රටක් ගවමස් දැන් අපිට පේනවා චීනයේම සර්පයෝ සහ නේද අර උරගයන් වවුලන් වගේ දේවල් සම්බන්ධ අභිරුචියක් තිබ්බා. ඒකේ භයානක ප්‍රතිඵලයක් තිබ්බා. නමුත් ඒහා සම්බන්ධිතව සාපේක්ෂ වාසියක් මහජන චීනයට හම්බෙන්නේ. ඒ රටේ යම් භාණ්ඩ නිෂ්පාදනය සම්බන්ධයෙන් ඒ නිෂ්පාදකයෝ දක්වන පාරිභෝගිකයෝ දක්වන අභිරුචියන් මත සාපේක්ෂ වාසිය වෙනස් වෙනවා. ඊළඟට තව ගත්ත හැකි මහා පරිමාණානුකූල ඵල. අද අපි සුළුෙන් නිෂ්පාදනය කරන දෙයක් කිසියම් රටක් මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර මෙවලන් යොදලා කරනකොට පරිමාණානුකූල පිරිමැසුම් ඇති වෙනවා. ඒ අනුව ඔබ දන්නවා ඒ රටේ එකී භාණ්ඩය නිෂ්පාදනය සඳහා යන ඒකක පිරිවැය යුනිට් කොස්ට් එක අඩු වෙනවා. එතකොට ඒ රට ස්වයංක්‍රීයවම සාපේක්ෂ වාසිය ලැබෙනවා. දැන් අපි පසුව කතා කරන අන්තර්ජාතික වෙළඳාම හා සම්බන්ධ ආරක්ෂණවාදී වැඩපිළිවෙළදී අපි කතා කරනවා ඩම්පින් ප්‍රපාතනය. තමයි ප්‍රපාතනය කියන සංකල්පයේදීත් අපි සාකච්ඡා කරන්නේ ඇතැම් සංවර්ධිත රටවල් ඉතා අඩු පිරිවැයක් ඇත්තේ භාණ්ඩ නිපදවල අපේ වගේ රටවල් වලට යොකුවාම අපේ රටේ ඒ අදාළ නිෂ්පාදන කර්තව්‍ය සහ මුලින්ම වඳ වෙලා යනවා. ඒකට අපි කියන්නේ ඩම්පින් නැත්නම් ප්‍රපාතනය. ඒකත් පස්ස සාකච්ඡා කරමු. එතකොට මේ සාධක ටික ඔබ පෙළගස්සන්න කිසියම් භාණ්ඩයක් නිපදවීම සම්බන්ධයෙන් කිසියම් රටකට සාපේක්ෂ වාසියක් ඇති වෙන්න බලපාන සාධක. සම්පත් උරුමය, පිහිටීම, භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදාගන්න සූක්ෂම සාධක සූක්ෂමභාවය, කළමනාකරණය සහ තාක්ෂණීය රාජ්‍ය ප්‍රතිපත්ති, ඒ රටේ මිනිසුන්ගේ නිෂ්පාදකයන්ගේ තියෙන අභිරුචිය, පරිමාණානුකූල ඵල, මහා පරිමාණ පිරිමැසුම් ඇතිවීම, රාජ්‍ය ප්‍රතිපත්ති වගේ දේවල් මත තමයි සාපේක්ෂ වාසිය ඇති වෙන්නේ. දැන් මේ ප්‍රශ්නේ අහලා තිනවා සාපේක්ෂ වාසියක් ඇති වෙන්න බලපාන සාධක වයින් කරුණු 4ක් ලිව්වාම ප්‍රමාණවත් වෙනවා ලකුණු 4ක් සඳහා. 4ක් කිව්වට ඔබ 4ක් ලියන්න. දැන් අපි බලමු ඔය කියන අන්තර්ජාතික වෙළඳාම් කටයුතු වල විශේෂීකරණ වාසිය සහ හුවමාරු වාසිය කියන්නේ මොකක්ද කියලා. අර පෙර සඳහන් කරපු ආකාරයට නිරපේක්ෂ වාසිය හෝ සාපේක්ෂ වාසිය මත පදනම් වෙලා දෙරටක් අන්තර්ජාතික වෙළඳාමේ නියැලීමේදී ඇතිවන වාසියක් තමයි විශේෂීකරණ වාසිය සහ හුවමාරු වාසිය. ඒක සරල සිංහලෙන් කිව්වොත් එක් එක් රට තමාට වඩාත් සාපේක්ෂ වාසියක් ඇති භාණ්ඩ මත විශේෂීකරණය වෙලා මහා පරිමාණ වශයෙන් භාණ්ඩ නිපදවපුවාම ලෝක නිමවුම පෙරට වඩා ඉහළ යනවා. ඒ ලෝක නිමවුම පෙරට වඩා ඉහළ යාම තමයි අපි හඳුන්වන්නේ විශේෂීකරණ වාසිය කියලා. ඒක මේ ඉහළ ගිය නිමවුම ඵලදායී ලෙස රටවල් අතර උවමාරු කරගත්තාම පෙරට වඩා දෙරටේම පරිභෝජනය ඉහළ යනවා. ඒ තමයි අපි හඳුන්වන්නේ හුවමාරු වාසිය. සරල නිදර්ශනයකින් ඒක අපි මෙහෙම ඔප්පු කරගමු. අපි අර කලින් වගේම ගමු තේ සහ රෙද්ද. එතකොට අපි ගමු ලංකා යෙදවුම් ඒකකයක් යොදලා රෙද්දෙන් ඒකක 70ක් හදනවා කියලා හිතමු. සෝරි තේ වලින් 70ක් හදනවා කියලා හිතමු. රෙද්ද හදන්නේ 80යි කියලා හිතන්න. ඉන්දු යෙදවුම් ඒකකයක් යොදලා තේ වලින් 60කුත් රෙද්දෙන් අපි හිතමු හදනවා කියලා 200ක්. දැන් මේකේ බැලුවට අපිට නිරපේක්ෂ වාසිය අඳුර ගන්න පුළුවන්. නිරපේක්ෂ හෝ සාපේක්ෂ වාසිය අඳුර ගන්න. දැන් මේකේ නිරපේක්ෂ වාසිය වල පේනවා
තේ නිෂ්පාදනය වඩා කාර්යක්ෂම ඉන්දුට වඩා ලංකාවේ. මේ ලංකාවේ නිරපේක්ෂ වාසිය තියෙනවා. රෙදි නිෂ්පාදනය වඩා කාර්යක්ෂම ඉන්දු. එහෙනම් දැන් හරි විදියට නම් ලංකා තේ මතත් ඉන්දු රෙද්ද මතත් මොකක්ද විශේෂීකරණය වෙනවා. ඒ විශේෂීකරණය වෙලා මහා පරිමාණ වශයෙන් බාන්න නිපදවලා දැනට උමාරු කරගන්නවා. එතකොට අපි කියන්නේ නිරපේක්ෂ වාසි න්‍යාය මත පදනම් වූ අන්තර්ජාතික වෙළඳාම කියන්නේ. දැන් එවැනි අන්තර්ජාතික වෙළඳාමක් සිදුවීමේදී ඇතිවන විශේෂීකරණ වාසියවත් උමාරු වාසිය ගණන් බලන්නේ කොහොමද? අපි හිතමු මේ රටවල් දෙකේම සම්පත් තියෙන්නේ 100 කියලා. දැන් ලංකා කියනවා නෑ මම එහෙම විශේෂීකරණය වෙන්නේ මට තේ හදන්නත් පුළුවන් රෙද්ද හදන්නත් පුළුවන්. ඒ නිසා මගේ ගාව තියෙන සම්පත් වලින් මම 50% අපි 200 ගමු 200 ගමු ගණන් හදලා ලේසි. දෙන්නගේම සම්පත් 200 තියෙනවා කියලා හිතමු. මගේ ගාව තියෙන සම්පත් වලින් 100ක් මං තේ වලට දානවා 100ක් මං රෙද්දට දානවා. කවුද එහෙම කියන්නේ? ලංකා. ඒ විදිහට ඉන්දුත් කියනවා මගේ ගාව තියෙන 200ක් මං තේ වලට දානවා රෙද්දට දානවා 100ක්. ඒ කියන්නේ විශේෂීකරණයක් නැහැ. දෙන්න හිතුවක්කාරයි. බලමු මේ විදිහට සම්පත් යදුවා නම් ඒ අයගේ නිමවම සහ ලෝක නිමවම කීයද කියලා? එහෙම යදුවා නම් ලංකාවේ එනවා යදොම් ඒකකයකින් 700 නම් යදොම් මේක 100ක් දාපුවාම එයාගේ තේ එනවා 7000. ඒතර එයාගේ යදොම් මේකක 100ක් දාලා රෙද්ද දාපුවාම රෙද්ද එනවා 8000. ඒ ලංකාවේ ඉන්දු යදොම් 100 දානවා තේසා රෙද්ද දාන්න. එතකොට ඉන්දු ගෙනවා මෙතන 6000යි 100 වැඩි කිරීම මෙතන 200යි 20000යි. ඔන්න දෙරටේ නිෂ්පාදනය සහ පරිභෝජනයත් ඕකමනේ. දැන් එතකොට අපි හිතමු උපකල්පනය කරමු ලෝකයේ ඔය රටවල් දෙක විතරයි තියෙන්නේ කියලා. එහෙනම් ලෝක නිමවුම කීයද එන්නේ ලෝකේ? ලෝක නිමවුම එනවා තේ ඒකක 13000 රෙද්දෙන් එනවා 28000. ඒ ලෝක නිමවුම. අපි කියන්නේ උහිට වඩා හොඳයි දෙන්න නිරපේක්ෂ වාසිය මත විශේෂීකරණය වෙන්නේ. එතකොට ලෝක නිමවුමත් කට වඩා වැඩි වෙනවා. ඔයගේ පරිභෝජනයත් ඊට වඩා වැඩි වෙනවා. ඒක තමයි විශේෂීකරණ වාසිය සහ උමාරු වාසිය. අපි තුන් මේ ලංකාවට නිරපේක්ෂ වාසිය තියෙන්නේ තේ මතනේ. ලංකා කියනවා එයා ගාව තියෙන සම්පත් 200. අපි හිතමු 200ම දානවා කියලා එයා මොනවද හදන්නේ? තේ හදන. 200ම දැම්මොත් අර වගේ දෙකුණයක්. ඒ කියන්නේ 14000ක් තේ හදනවා. අපි නිකම්ම හිතමු රෙදි එතකොට කීයද? බිඳුවයි. රෙදි හදන්න සම්පත් නැහැ. එයා 200ම දානවා තේ හදන. ඉන්දු ඒකේ අනිත් පැත්ත. ඉන්දු තේ හදන්නේ නැහැ. 200ම දානවා රෙද්ද හදන්න. එතකොට රෙද්දෙන් අපිට ලැබෙනවා කීයද? 200 වැඩි කිරීම 200 ඒ කියන්නේ 40000. දැන් බලන්න ලෝක නිමවුම. එතකොට ලෝකයේම මේ රටවල් දෙක විතර නම් තියෙන්නේ ලෝක නිමවුම තේවල තියෙනවා 14000. ලෝක නිමවුම රෙදිවල තියෙනවා 40000. දැන් කලින් ලෝක නිමවුම තේවල තිබුණේ 13000යි මුල් ලෝකේ. දැන් ලෝකයේම තේ නිමවුම තියෙනවා 14000. කලින් රෙද්ද මුල් ලෝකයේම හැදුනේ 28000යි. එතකොට දැන් තියෙනවා 40000. මේ දෙන්න විශේෂීකරණය වීම තුල ලෝක නිමවුම පෙරට වඩා වැඩි වුණා. අන්න ඒක අපි හඳුන්වනවා විශේෂීකරණ වාසිය කියලා. ඒතර හුවමාරු වාසිය කිව්වේ අර වැඩි උරු නිමවුම දෙන්න සඵල විදියට හුවමාරු කර ගන්නට. මේ බලන්න. දැන් වෙනදා ලංකා ඇත්තටම තේ පරිභෝජනය කරේ එයා හදපු ගානනේ. ඒ කියන්නේ 7000නේ. ඒතර අද ලංකාව තේ තියෙනවනේ 14000ක්. ඕනෑදී වෙනදට වඩා ටිකක් පරිභෝජනය කරන්න අපි තුමු 7200ක්ම ඉතුරු කරගෙන 7200ක් යාළඟ තියාගෙන මේ 14000යි තව ඉතුරු ඉන්නේ 6800ක්. ඒ 6800 ඉන්දුට යවන්න. ලංකා 7200ක් තියාගෙන ඉතුරු 6800 ඉන්දුට යවන්න. දැන් ඒතර මොකද වෙන්නේ? ලංකාවේ තේ පරිභෝජනය පෙරට වඩා ඉහළ ගියා.
ලංකාව වෙනද තේ පරිභෝජනය කරේ 7000යි. දැන් තේ පරිභෝජනය කරනවා 7200යි. ඉන්දු වෙනද තේ පරිභෝජනය කරේ 6000යි. අද ඉන්දුට ලංකාවෙන් ලැබෙනෝනේ 6800ක්. ඉන්දුගේ තේ පරිභෝජනයත් පෙරට වඩා වැඩි වෙලා 6800ක් දක්වා. ඒ කියන්නේ දෙරටේම තේ පරිභෝජනය ඉහළ ගිහින්. මේක තමයි හුවමාරු වාසිය. ඔක රෙද්ද පැත්තනුත් ගත්තේ. දැන් මෙතන ඉන්දු වෙනදා රෙද්ද ඇන්නේ 20000යි. ඕන්න ඉන්දුට කියන්නකෝ ඔයා තියාගන්නකෝ 21000ක්ම වෙනදට වඩා හොඳ රෙද්දා දින්නකෝ 21000. ඒතර 21000ක් ඉන්දුගේ 40000න් අඩු වුණා. තව 19000ක් තියෙනවා. ඒ 19000 යවන්නකෝ ලංකාවට. ඒතර ලංකාවට 19000ක් ගියාම වර්තමානයේ ඉන්දු රෙද්ද පරිභෝජනය කරනවා 21000ක්. ලංකා රෙද්ද පරිභෝජනය කරනවා 19000ක්. එදා ඉන්දු රෙද්ද ඇන්දේ 20000යි. ලංකා රෙද්ද ඇන්දේ 8000යි. අද දෙරටේම රෙද්දේ පරිභෝජනය පෙරට වඩා වැඩි වෙලා. ඒක අපි හඳුන්වන්නේ හුවමාරු වාසිය. ඔබ කීපවතාවක් මේ අභ්‍යාසය ලියාගෙන හදන්න අභ්‍යාසයක් ඇසුරෙන් ඔබට විසඳන්න එනවා පිළිතුරු සපයන්න එනවා විශේෂීකරණ වාසිය සහ හුවමාරු වාසිය කියන්නේ මොකක්ද කියලා. ඒකම ඔබ පෙළගස්ස ගන්න අන්තර්ජාතික වෙළඳාමේ විකල්ප අනිත් වාසි සහ අවාසි ලයිස් 3 දෙකක්. ඔබෙන් ඒකත් අහනවා අන්තර්ජාතික වෙළඳාමේ වාසි එහෙම නැත්නම් අන්තර්ජාතික වෙළඳාමට පක්ෂව කරුණු ඉදිරිපත් කරන්න. අන්තර්ජාතික වෙළඳාමේ අවාසි එහෙම නැත්නම් අන්තර්ජාතික වෙළඳාමට විපක්ෂව කරුණු ඉදිරිපත් කරන්න. මා ටිකක් ඉක්මනින් ඒකත් කියාගෙන යන්න. අන්තර්ජාතික වෙළඳාමේ වාසි අපි සැලයට ගත්තොත් අර මුලින් සඳහන් කළා වගේ තම රටේ නිෂ්පාදනය කළ නොහැකි භාණ්ඩ පරිභෝජනයට අවස්ථාවක් සලස ගන්න පුළුවන්. ජාත්‍යන්තර තරංකාරීත්වයේ අර්ථයේ අඩු පිළිවෙලක් යටතේ භාණ්ඩ පරිභෝජනය කරන්න අවස්ථාවක් සලස ගන්න පුළුවන්. ඉහළ ගුණත්වයක් සහිත භාණ්ඩ පරිභෝජනයට අවස්ථාවක් සලස ගන්න පුළුවන්. ඊළඟට ආර්ථික වෘද්ධි යන්ත්‍රණයක් ඇති කිරීම සඳහා ජාත්‍යන්තර වෙළඳපොළ පදනම් කරගත් නිෂ්පාදන ක්‍රියාවලියක් රට තුළ ඇති කර ගැනීමෙන් ආර්ථික වෘද්ධි යන්ත්‍රණයක් ඇති කර ගන්න පුළුවන්. පවර්ටි එක කියන්නේ දුගීභාවය තුරන් කිරීමේ වැඩසටහනක් විදිහට මේක යොදව ගන්න පුළුවන්. සේවා වියුක්තියේ අවම කිරීමේ යාන්ත්‍රණයක් ඇති කර ගැනීම සඳහා මේ යොදව ගන්න පුළුවන්. දේශීය නිෂ්පාදන සඳහා වෙළඳපොළ පහසුකම් පුළුල් කර ගැනීමේ යන්ත්‍රණයක් ලෙස අන්තර්ජාතික වෙළඳාම භාවිතා කරන්න පුළුවන්. කලාපීය දේශපාලන ආර්ථික සංස්කෘතික සහයෝගීතාවයන් ගොඩනගා ගැනීම සඳහා අන්තර්ජාතික වෙළඳාම භාවිතා කරන්න පුළුවන්. ඊළඟට තාක්ෂණික සහ බුද්ධිමය දේපල පරිභෝජනය හුවමාරු කරගෙන එම බුද්ධිමය දේපල සහ තාක්ෂණික ඥානය නවෝත්පාදන භුක්ති විඳීමේ හැකියාව ලැබෙනවා. ඊළඟට බැංකු සේවා, ගුවන් සේවා, sannivedana සේවා කියන පළල් සේවා පාසුකම් ගෝලීය වශයෙන් බිහිවෙන දේවල් භුක්ති විඳීමේ අවස්ථාව සලස ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට වේගවත් සංවර්ධිත රටක් බවට පත් කරගන්න පුළුවන් විදේශ විනිමය උපයා ගැනීමේ යාන්ත්‍රණය මගින් විනිමය අනුපාතය අවප්‍රමාණය කරන එක අඩු කරලා විනිමය අනුපාතයේ ප්‍රති ප්‍රමාණයන් ඇති කරගෙන ගෙවවිශේෂ අතිරික්තයන් නිර්මාණය කරගෙන රටේ පාරිභෝගිකයන්ගේ පරිභෝජන ශක්තිතාවය ඉහළ නැංවීම සඳහා අන්තර්ජාතික වෙළඳාම භාවිතා කරන්න පුළුවන්. ඒ තමයි අන්තර්ජාතික වෙළඳාමේ වාසි මං කීපයක් කියන්නේ ඔබ තව කීපයක් ලෑස්තිගත කරගන්න. හරි. අපි ඊළඟ වීඩියෝ පටයේදී තව ටිකක් පුළුල්ව සාකච්ඡාවකට යමු. අන්තර්ජාතික වෙළඳාම හා සම්බන්ධ ගෙවවිශේෂ ලේඛනය සම්බන්ධවත් ආනයන අපනයන සමිතියන් සම්බන්ධවත් විදේශ විනිමය අනුපාතයන් සම්බන්ධවත් අපි ඊළඟ වීඩියෝ පටයේ මගින් සාකච්ඡා කරමු. ඔබ මේ වීඩියෝ පටය කීප වතාවක් නරඹන්න මම සරල බසින් තමයි මේක ඔබට පැහැදිලි කිරීමක් කළේ. ඔබ ගාව තියෙන විකල්ප උපකාරක පන්තිවල තියෙන නිබන්ධන විශාල පොත් ප්‍රමාණයක් පිටු ප්‍රමාණයක් ඇති. ඒ කොච්චර පිටු ප්‍රමාණයක් තිබ්බත් කියවෙන්නේ මේ එකම හරය. ඔබ ඒවත් හොඳින් පරිශීලනය කරන්න. ඒවයි අභ්‍යාස ඇති. පසුගිය විභාග ප්‍රශ්න අවම වශයෙන් 8ක්වත් ඔබ මේ ප්‍රශ්නේ පිළිතුරු ලියලා ඉන්න. මොනවා හරි ගැටලු තිබුණොත් ඔබ මට රික්වෙස්ට් කරන්න. බලමු ඊළඟ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවේදී තව පිළිතුරු සම්පාදනය කරන්න. අදට ඇති. අයිබෝවන්